අපි රාමෙන් අනතර අපි සූදානම් සුවර්ණ විශේෂාංගය උපවෙනුවෙන් ගෙනෙන්නට දැන් විශේෂයෙන් මේ කාන්තාවන්ට ප්‍රජනන ගැටලු සම්බන්ධයෙන් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් පැන නගිනවා. ඒ ඔස්සේ මේ ආර්තවහරණයේදී ඇතිවන මේ පීඩාකාරී තත්ත්වයන් සහ මේ ඒ ඔස්සේ ඇතිවන මේ ආතරයිටිස් තත්ත්වය පිළිබඳව අපි අද දවසේ ඔබ දැනුවත් කරන්න සූදානම්ින් ඉන විශේෂයෙන් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා මේ ඔස්සේ අපි අද දවසේදී මේ ලැබෙන කාල වේලාවත් එක්ක ඔබට බොහෝ සෙයින් වැදගත් වන මාතෘකාවන් ඔස්සේ කතා කරන්න සූදානම්ින් ඉන්නවා. අපි ආරම්භ කරනවා එහෙමනම් අද දවසේ අපේ සුවර්ණ විශේෂාංගය. හොඳයි අපි අද දවසේදීත් සාමාන්‍යයෙන් අපිට මේ කාන්තා ප්‍රජනන ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න සුදුසුම වෛද්‍යවරයා සහ හැමදාමත් ඒ සුපුරුදු කමින් ඔබ දැනුවත් කරන වෛද්‍යතුමාන්ව අද දවසේදීත් සොයන්න වෙනුවෙන් අපි කැඳවගත් අපේ මැදිරියට ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිරිමිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශී ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපතිතුමන් නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපතිතුමන් වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන්ව අයිබන් වෛද්‍යතුමනි සුබ දැසනක් අයිබන් සමාන ටික කාලයකට පස්සේ නේද අපි මුණ ගැහෙන්නේ මාස දෙකකින් විතර. ඔව් නේද? හරි. ඉතින් වෛද්‍යතුමා සමග ඔබට අවස්ථාව ලැබෙනවා පෞද්ගලිකව සම්බන්ධ වන්න අපි ඒ දුරකථන අංකයන් ඔබට පසුව මතක් කරන්නම්. ඒ වගේම තමයි අපි දැන් මතක් කරනවා අපේ මැදිරියේ දුරකථන අංකය. ඔබට අවස්ථාව ලැබෙනවා අද දවසේදී මේ විශේෂයෙන් ඔබට තියෙන මේ ප්‍රජනන ගැටලු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තියෙනවා නම් වෛද්‍යතුමා සමග පෞද්ගලිකව මුණ ගැහෙන්න අපහසුකම් තියෙන අයට අද දවසේදී නේද වෛද්‍යතුමනි? සජීවීව එකතු වෙන අවස්ථාව ලැබෙනවා 0115 299 මැදිරියේ දුරකථන අංකය ඔස්සේ 0115 299 කියන දුරකථන අංකය ඔස්සේ. අපි නිරන්තරයෙන්ම අපි මේ වසංගත තත්ත්වයට කලින් වෛද්‍යතුමනි අපි නිරන්තරයෙන්ම ඔබ දැනුවත් කරා මේ හැම සතියකම දැනුවත් කරා කොයි විදිහටද මේ ප්‍රජනන ගැටලු සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕන සහ ඒ තුළට ඔබේ ජීවිතයේ මේ අනාගතය සාර්ථක කරගන්න කොයි විදිහටද වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින්න ඕන වගේ කියන එක අපි වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් ඔබ නිරන්තරයෙන් දැනුවත් කරා. අපි අද දවසේ සූදානම් වෙනවා මේ විශේෂයෙන් වෛද්‍යතුමනි කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ ආර්තවහරණයේදී තියෙන මේ පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව. දැන් ආර්තවය නවතින කාලයක් සිද්ධ වෙනවා කාන්තාවකගේ කාලේ. අපි සාමාන්‍යයෙන් දන්න විදිහට අවුරුදු 40 වගේ කාල සීමාව වෙනකොට මේ ආර්තවහරණයේ නවතින කාල සීමාව ලඟ වෙනවා කියලා තමයි අපි නිශ්චය කරගන්නේ. දැන් මේ කාල සීමාවෙත් වෛද්‍යතුමනි මේ බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක් තමයි ආර්තවහරණයේ නවතින කාල සීමාවෙදී මේ ගැප් ගැනීමක් සිදුවන්න පුළුවන්ද කියන වගේ බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක්. ඔබතුමාගේ සමාජික හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ දැන් අපි දැන් ඔබ මේ ආරම්භයේදීම කිව්වනේ වයස් සීමාවන් පිළිබඳව. එතනදී අපි වයස් සීමාව ගැන සැලකුවොත් 40 කියන්නේ කාන්තාවකගේ ප්‍රධාන වූ කඩයිමක්. හරි. මෙතනදී මේ අවුරුදු 40 කාලෙදී නවතින සංඛ්‍යාව ඇත්ත වශයෙන්ම ගොඩක් අඩුයි. සමහර අය ඉන්නවා 40ට පෙරත් නවතින අය. දැන් 40න් පස්සේ 45 අතර යම් ප්‍රමාණයක ආර්තවය නතර වීමේ තත්ත්වය බොහෝ කාන්තාවන්ට සිද්ධ වෙනවා. හැබැයි වැඩිපුරම ආර්තවය නතර වීම සිද්ධ වෙන්නේ 45-55 වගේ කාලය තුල. මම හිතන්නේ සමස්ත කාන්තා ප්‍රතිශතය ගත්තොත් 80කට වඩා එයාගේ ප්‍රමාණයක් 45-55 අතර කාලයේදී නතර වෙනවා. 55න් එහා ගිහිල්ලත් ආර්තවයේ තියෙන කාන්තාවන් සුළු සංඛ්‍යාවක් මුළු රටේම පවතිනවා ලෝකෙත් පවතිනවා. දැන් මෙතනදී මේ ගැප් ගැනීම කියන කාරණාව ආර්තවය නතර වෙන්න ආසන්න වෙච්ච කාලෙදී දැන් අපි කතා කරන්නේ 45-55 වගේ කාලෙදී දැන් මේ කාලෙදී සමහරුන්ට ගැප් ගැනීමේ අවදානමක් තියෙනවා. මේ ගැප් ගැනීම කියන එක සිද්ධ වෙන්නේ සරු බීජයක් සරු ශුක්‍රාණුවක් සමග එකතු වීමනේ. දැන් අපි හිතමු මේ වයස් සීමාවෙදී හෝමෝන ක්‍රියාකාරීත්වය හොඳින් තියෙන ආර්තවය හොඳින් නිවැරදිව හැදෙන කාන්තාවන් ඉන්නවා ගැප් ගැනීමේ අවස්ථාවට උචිත වෙන. ඉතින් අන්න එතනදී බොහෝ කාන්තාවන් බෙදී ওই කාලෙදී දරුවෙක් හදන්න උනන්දු වෙන සංඛ්‍යාව විවාහ වෙලා ඉන්නවා නම් විවාහ වෙලා දරුවෝ ලැබිලා ඉන්නවා නම් සමහරලාට විවාහ වෙලා දරුවෝ නොලැබුණු අයත් ඉන්නවා. ඔය වයසට එනකොට ගොඩාක් දුරට දරුවෙක් හදා ගැනීමට වඩා හිතන්නේ තමන්ගේ ජීවිතයේ ඉදිරියේ සතුටින් ගත කිරීමේ තත්ත්වය ගැන. නමුත් දැන් අපේ වෛද්‍ය සේවයේදී අපිට මුණ ගැහෙනවා අවුරුදු 45 46 47 වෙලත් දරුවන් අපේක්ෂිතව ඉන්න කාන්තාවන් මමත් මගේ වෘත්තීය ජීවිතයේදී වැඩිම වයස් සීමාව දරුවෙක් මගේ ප්‍රතිකාර තුලින් බිහි කරලා තියෙන අවුරුදු 46. ඉතින් මේ කාල සීමාව තුලත්
දරු ගැප් ගැනීමේ අවස්ථාවක් කාන්තාවන්ට තියෙනවා. දැන් ප්‍රමාද වෙලා විවාහ වෙලා සමහරලාට දරුවෙක් බලාපොරොත්තු වෙන කාන්තාවක් ඉන්නවනේ මේ වගේ කාලෙදී හරි ඉක්මනින් දරුවෙක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගෙන යම් ගැටලුවක් තියෙනවා නම් ප්‍රතිකාර ලබාගෙන ඉක්මනින් ප්‍රසූති කරගන්න ඕනේ. මොකද වයස්ගත වීමත් එක්ක ප්‍රසූතිය කන්සීවිම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක හරහා තියෙන තවත් ආබාධ තත්ත්වයන් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කවුරුත් සැලකිලිමත් වීම වඩා සුදුසු. ඒ නිසා නිතරම මේ වගේ අවස්ථාවලදී පුංචි වෙලාවක් අපිට ලබා දෙන්න අපි වෙලාව බලලා වෛද්‍යතුමනි අපි මේ ගැන කතා කරන්න කලින් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි නයන මහත්මිය සුබදෑසනක්. ඔව් ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න වෛද්‍යතුමන්ට. මට දැන් අවුරුදු 50යි. මට මේ දැන් ආර්ථවේ නතර වෙන්න දැන් සැරේ මට ආර්ථවේ නතර වෙන්න පෙර කැඩි හැදුනා. දැන් මාස 3ක් විතර වෙනවා හැදලා නැතුව. හැබැයි මට දැන් හුස්ම ගන්න බෑ, පපුවේ අමාරුයි, මේ පාට නිකන් ලොකුවට පොරෝ දාලා වගේ. මේ එතකොට ඒකට හේතු වෙයි කියලා මම ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම ඒ ડોක්ටර් කියනවා ආර්ථ්‍රයිටිස් කියලා. මේ ඒ වුණාට මට දැන් මේ මොකක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඔව් දැන් තේරෙන්නේ නැති නිසා තමයි අපි මේ වගේ වැඩසටහන් තුලින් අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්නේ. දැන් ඔබ කියන ලකුණු වැඩි ප්‍රමාණයක් ඔබේ ආර්ථව නවතීමත් එක්ක සිද්ධ වෙන ලකුණු. ආතරයිටිස් ගැන වෛද්‍යරයා කිව්වනේ. දැන් ආතරයිටිස් කියන තත්ත්වයක් 100ට වැඩි ප්‍රතිශතයක් ආර්ථව හරණයත් එක්ක කාන්තාවන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම ආතරයිටිස් නොවි සන්දිගත වේදනාවල් ඇති වෙන්න පුළුවන්. ඔය බඩ ඒ වගේම බඩ පුරවා දැමීම, අපහසුතාවය, ඇඟේ රස්නේ ගතිය මේ ඔක්කොම මම අද විද්‍යාත්මකව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මට ලැබෙන කාලයත් එක්ක මම ඔබට උපරිමයෙන් කියලා දෙන්නම්. අපේ සෑම ප්‍රේක්ෂකවකටම ඒක වැදගත්යි. අපිට හරස් වෙන්නේ කාලය. කාලය හරි අපි බොහොම සීමිත වෙලාවක් තියෙන නිසා නමුත් අපි ඒක උපරිමයෙන් ලබා ගන්න උත්සාහ කරමු වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි දැන් අපිට අර කතාවට තවත් දෙයක් එකතු කරන්න ඔබතුමාට තියෙනවා. ඔව් දැන් එතනදී ඒ නිසා මේ වගේ වයස් සීමාවකදී යම්කිසි කාන්තාවක් දරුවෙක් අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක කාරණාවක්. අනිත් එක අනවශ්‍ය කැප් ගැනීම ඇති නොවන පරිදි ස්වාමි පුරුෂයා සමග සාකච්ඡා කරලා තමුන්ගේ පෞල් ජීවිතය, ලිංගික ජීවිතය ඒ විදිහට හසුරුවා ගන්න කටයුතු කරන්න. මොකද ඔබට දරුවෝ ඉන්නවා නම් අනවශ්‍ය කැප් ගැනීම වලට එවැනි අවස්ථාවකදී ඉඩ තියන්න එපා. හැබැයි ඒකට උත්තරයක් අපේ වෛද්‍ය ක්‍රමයේ හැටියටම නම් උපත් පාලන ප්‍රතිසා එන්නත් වර්ග වලට යෑම නෙමෙයි වෙනත් ක්‍රමවේද. ඒ නිසා ඒක අපිට ඒ ගැන කතා කරනකොට අපිට ගොඩාක් කාලෙ මැදි අපිට කියන්න ගොඩාක් කරුණු තියෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් එක්ක කටයුතු කරන්න කියලා කියන ඒ වගේම යම් විදිහින් ගැප් ගැනීමක් වුණොත් ගබ්සාවන් කියන එක රටේ නීති විරෝධී. ඒ වගේම ඔබේ සෞඛ්‍යයටත් හානි කර වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සැලකිලිමත්ව අනවශ්‍ය ගබ්සාවන් වලට ලක් නොවන ආකාරයට කටයුතු කරන්න කියලා මම අවවාද කරනවා. දැන් වෛද්‍යතුමනි අපි මේ ආර්ථව ගැටලු පිළිබඳ කතා කරනකොට දැන් තවත් කාරණයක් තමයි මේ ආර්ථවය අපිට හැදුනයින් පස්සේ දින ගණනාවක් මේ රුධිරය පහවීම සිද්ධ වෙනවා. සහ මේක වෙනත් රෝග ලක්ෂණයක්ද කියන එකත් අපිට යම් අවස්ථාවක ගැටලුවක් වෙන්න පුළුවන්. මේ පිළිබඳව ඔබතුමා මොකද කියන්න පුළුවන්? දැන් ආර්ථවයේ නවතින යන කාලේ සමාධි සමහර කාන්තාවන්ට මාස 5-6ක් අවුරුද්දක් විතර නැතුව තිබිලා ඉදිරියටලා ආර්ථවය හැදෙනවා. මේ හැදුනම බොහෝ කාන්තාවන් හරි කලබල වෙනවා. එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. මෙය හැදිලා රුධිරය නතර නොවි යනවා නම් ඒ වගේම මේ හැදීමත් එක්ක තමුන්ගේ ශරීරයේ පවතින තත්ත්වවල සහ මානසික ඔසොප්පීමේ යම්කිසි පැහැදිලි වෙනස් වීම් තියෙනවා නම් අන්න එතනදී සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම ඔබට යම්කිසි සැකයක් ඒ ආර්ථවයත් එක්ක තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙකුට යොමු වෙලා ඒ අදාළ පරීක්ෂණ කරගන්න ඕනේ. දැන් ආර්ථවය නතර වෙන්න ගිය පමණින් ඒක නතර වූ පමණින් හිතන්න එපා සම්පූර්ණයෙන්ම එක සැරේ ආර්ථවය සම්පූර්ණයෙන්ම නවතිනවා කියලා. සමහර කාන්තාවන්ට වරින් වර හැදෙනවා. හැබැයි ඒ හැදිලා ආර්ථව රුධිරය නොනැවතී ඒක නවතින් නැතුව දිකට යනවා නම් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. අධික වේදනාවක් තියෙනවා නවතින් නැතුව යනවා නම් ඒත් සමග තමුන්ට යම් යම් වෙනත් අපහසුතාවයන් තමුන්ගේ ශරීරය තුල පවතිනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද මේ කාලය කාන්තාවන්ට ප්‍රශ්න ගොඩක් ඇති කරන්න ඉඩ තියෙන කාලයක්. ආර්ථවය නවතින යන කාලය. හැබැයි හරි විදියට තමුන්ගේ ජීවිතේ සැකසුරුවම්ව ගත කරොත් මේ කිසිම ප්‍රශ්නයක් නැතුව ආර්ථවය නැවතිලා ඉදිරි කාලයක්
කාන්තාවට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම මෙවැනි අවස්ථාවලදී තමුන් හිතුමතේ වැඩ කරන්නේ නැතුව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තමයි විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය උපදෙස්. මොකද ආයුර්වේද වෛද්‍යවරයා උත්තර දෙන්නේ తాවකාලිකව නෙමෙයි. රෝග නිදානය ගැන සැලකිලිමත් වෙලා ඔබගේ ජීවන රටාවේ වර්තමාන තත්ත්වයත් අතීතයත් සාකච්ඡා කරලා ඒ වගේම සුදුසු අනාගතයක් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් අවශ්‍ය වෙන ප්‍රධාන උපදෙස් ආයුර්වේද වෛද්‍යවරයා තුලින් රෝගියාට ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබට වඩාත් සුදුසුයි. හරි වෛද්‍යතුමනි දැන් තවත් මේ අපි නිරන්තරයෙන් මේ සමාජයේදී මේ කාන්තාවන් සම්බන්ධයෙන් ගැටලු තත්ත්වයකදී අපි කතා කරන විශේෂයෙන් මේ මැදිවියේ කාන්තාවන් විශේෂයෙන් ගර්භාෂීවත් කිරීම. දැන් මේ කාරණාව සම්බන්ධයෙන් අපිට ආයුර්වේද වෛද්‍යානුකූලව යම් සහනයක් මේ රෝගීන්ට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවද වෛද්‍යතුමනි? අනිවාර්යෙන් තියෙනවා. දැන් අද බලන්න මැදිවියට ආපු කාන්තාවන් බොහෝ දෙනෙක් ගර්භාෂය අහිමි. ඔව්. ඒ කියන්නේ විවිධ හේතු නිසා ගර්භාෂය ඉවත් කරලා තියෙනවා. දැන් මෙහිදී සමහර රෝගාබාධ අවස්ථාවන් තියෙනවා සමාදී ගර්භාෂය ඉවත් කරන්න සිද්ධ වෙන තරමේ දරුණු අවස්ථාවල්. අපි උදාහරණයක් වශයෙන් සැලකුවොත් ගර්භාෂ පිළිකාවක්. එහෙම නැත්නම් ප්‍රජනන පද්ධතියේ ඩිම්බකෝෂවල හෝ එවැනි තත්ත්වයකදී වෛද්‍යවරයා නිගමනය කරනවා ගර්භාෂය එක්ක ප්‍රජනන පද්ධතියම සමහර විට ඉවත් කරන්න ශල්‍ය කර්ම මගින්. ඒ වගේම තවත් සමහර අවස්ථාවන් තියෙනවා ශරීරයේ පරිවර්තන සිද්ධ වෙගෙන එනවා. මේ සිද්ධ වෙගෙන පරිවර්තන එනකොට ඒ කියන්නේ ඔසප්ලේ වැඩියෙන් පිට වෙනවා, වේදනාවල් තියෙනවා. මේ ගොඩක් දේවල් අපිට ආයුර්වේද ප්‍රතිකාර වලින් සුව කළ දෙන්න පුළුවන්. මම එහෙම සුව කළත් මේ වෙනකොට සාර්ථක ප්‍රතිඵල පෙන්눔 කරපු වෛද්‍යවරයෙක්. ඉතින් එතනදී මෙවැනි රෝග අවස්ථාවලදී ගර්භාෂය රැකදීමේ හැකියාව ආයුර්වේද වෛද්‍යවරයාට තියෙනවා. මෙතන ගොඩක් දුරට ඇතිවන ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ මේ සියත නාලිකාවේ මෙතන ඉඳගෙනම මම කියලා ඇති සෑහෙන දෙයක්. ඒ කියන්නේ ගොඩක් රෝගීන් අපිට යොමු වෙන්නේ වෙනත් වෛද්‍ය ක්‍රම ගණනාවක් කරලා ශල්‍ය කර්මත් කළා ගොඩක් අවසාන අවස්ථාවේ සමහර විට අපිටත් විසඳන්න අමාරු ගැටලු මතු කරගෙනයි එන්නේ. ඉතින් ඒ ඇවිල්ලා අපෙන් බලාපොරොත්තු වෙන සුවයක්, අපෙන් බලාපොරොත්තු වෙන ඉක්මන් සුවයක්, කෙටි කාලින සුවයක්, මේක කෙටි කාලයක් තුල ලබාගත හැකි සුවයක්. ඉතින් මේ වගේ දේවල් ප්‍රශ්න ගොඩාක් අපිට අරගෙන එනවා. එතනදී ආයුර්වේද වෛද්‍යවරයා පොඩි ප්‍රශ්නයකටපත් වෙනවා. ඒක තමයි රෝගයට ප්‍රතිකාර කරන්න ඕනේ, රෝගියාගේ කඩා වැටුණු මානසික තත්ත්වය ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තමයි අනිකුත් ප්‍රතිකාර ක්‍රමවේදත් එක්ක ඇති වුණු අතුරු උපද්‍රවයන් වලට සහ අතුරු මතුවුණු ගැටලු සියල්ලටම ආයුර්වේද වෛද්‍යවරයාට උත්තර දෙන්න සිද්ධ වෙනවා. අන්න එතනදී අපි පුංචි ගැටලුවකට මුහුණ දෙනවා ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක. හැබැයි ආයුර්වේද වෛද්‍යවරු වශයෙන් අපි දන්නවා ඊටාම සාර්ථකව ප්‍රතිකාර කළ ගර්භාෂය රැකදීමේ ශක්තියක් ආයුර්වේද වෛද්‍යවරයාට තියෙනවා. ඒ වගේම මම චුට්ටි අවවාදයක් දෙන්නම්. ඔබ ගර්භාෂයට හානි වෙනතුරු ඉඳලා ප්‍රතිකාර කරගන්න යනවට වැඩිය හොඳයි ඔබේ ගර්භාෂය සුරැකෙන පරිදි ආයුර්වේද උපදෙස් පිළිපදලා. ඒ කියන්නේ වැඩි වියටපත් වුණු කාලේ ඉඳන් ඔබේ තරුණ විය, ඔබේ යුගදිවිය, ඒ වගේම ඔබ මවක් වශයෙන් ගත කරන ජීවිතේ මේ සෑම දෙයක්ම ඔබ ක්‍රමානුකූලව ආයුර්වේද උපදෙස් එක්ක ඔබේ ජීවිතය හැඩගස්සා ගත්තොත් මං හිතන්නේ ඔබේ මැදිවිය සහ මහලු විය ඔබට සතුටින් ගත කරන්න පුළුවන්. දැන් ඉස්සර අම්මලා ගර්භාෂය අයින් කරපු අය නෙවෙයිනේ. හොඳට දරුවෝ බිහි කරා. හොඳට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරා. හොඳ පෞල් ජීවිතයක් ගත කරා. නෙමෙයි නේද? මේ අද වගේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අද මේ එක්කෙනෙක් දෙන්නෙක් ලැබිලා එතනින්ම මානසිකවත් කඩාවෙලා, ශාරීරිකවත් කඩාවෙලා, පෞල් ජීවිතයත් කඩාවෙලා ඇයි මේ තත්ත්වයටපත් වෙන්නේ? මෙන්න මේවා තමයි අපි විසඳන්න ඕන ප්‍රශ්න. මොකද වෛද්‍යවරයෙක් කියන්නේ සෑම විටම මගේ අදහස නම් පෑනක් අරගෙන රෝගියෙක් බලලා බෙහෙත් දෙන කෙනෙක් නෙමෙයි. වෛද්‍යවරයා රෝගියාට හරි පාර කියලා දෙන්න ඕන කෙනෙක්. මගේ නම් මතය ඒකයි. ඒ නිසා මගේ වෘත්තීය ජීවිතය මම හැමතිස්සෙම ගත කරන්නේ, හැමතිස්සෙම කටයුතු කරන්නේ රෝගියාට නිවැරදි පාර කියා දීම සහ රෝගීන් නොවුණු රෝගායට රෝගී නොවි ජීවත් වෙන්න පුළුවන් උපරිමයෙන් පාර කියා දෙන එක. හොඳයි. වෛද්‍යතුමනි තවත් ඒ විදිහට උපදෙස් ලබා ගන්න කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා දුරකථනයෙන් කුමාරි මහත්මිය. සුබදෑසන. හරි. ඔබත් මේ ගැටලුව ඉදිරිපත් කරන්න. එසේම වේවා. මට ඔබේ අවුරුදු 42ක කාන්තාවක් දැන් දෙකේ වාසය අවුරුදු 10ක් විතර විවාහ වෙලා. තාම දරුවෝ දෙන්නේ. ඒ වුණත් මට මේ
ඔපරේෂන් ආතුතේ මොකද කරලා තියෙනවා ගන්න සම්බන්ධව තාම මේ regular ඒක තමයි මාස දෙකක මේ බිස්නස් කියනවා අනිත් එක මගේ ශරීරේ පුරා මාසෙ ගත්තා මේ සම්බන්ධව මේ ඔපරේටර් කරන්න පන්තිච්ච පායිපල් විද්‍යාව කරා දීපක විද්‍යාව කරා ඊළඟට ලැබ්‍රල් කොපියක් කරා ලැබ්‍රල් ඇන්ලයිස් කරා ඒ වගේ කීපයක් කරා සාමාන්‍ය වලින් මොකද ડોක්ටර් තමයි කියන්නේ ડોක්ටර් සාපි ආවස්වගේ ඒකත් ඉන්න සාමාන්‍ය වෙන්නේ ශල්‍ය කර්ම කීයක් කරලා තියෙනවද? ශල්‍ය කර්ම පහක් විතර කරලා තියෙනවා. මම දැන් අර කියපු කාරණාව සමාධි වෙන්නේ. ඔව්. සියලුම දේ කරලා අවසානයේ අපි පිළිබඳ අපෙන් උත්තර බලාපොරොත්තු වෙනවා. ඒත් වශයෙන්ම ඔබ දැන්වත් තවත් ප්‍රමාද නොවි ආයුර්වේද ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙන්න. ඔබ ආයුර්වේද ප්‍රතිකාර කැමති නම් ආයුර්වේද ප්‍රතිකාර කෙරෙහි විශ්වාසයක් ඇතුව යොමු වෙන්න. මෙවැනි ප්‍රශ්න බොහොමයක් අපි निराකරණය කරලා තියෙනවා. මොකද ශල්‍ය කර්ම වලට ලක් වෙලා ඊටාම ඒ කියන්නේ විසඳලා දෙන්න පුළුවන් කොහේ හරි හිඩසක් තියෙනවනම් ආයුර්වේද වෙතකමින් රිංගලා ඒ දේ කරලා දෙන්න. අපි කරලා දෙනවා. දැන් මෙතනදී තවත් ඔබ අසාර්ථක වුණු දේ පස්සෙම නොගින් ඔබ ආයුර්වේද වෙනුවෙන් එන්න. මොකද ශල්‍ය කර්ම පහකුත් කළා තාමත් ඔබේ ප්‍රශ්නේ එතනම නම් තවත් තේරුමක් තියෙනවද? ඒ නිසා හොඳින් හිතලා බලලා මං කියන දේ තේරුම් අරගෙන මොකද මං ආයුර්වේද වෛද්‍යවරයෙකු පමණින් මා කියන දේම මතේ නෙමෙයි ඔබ හිතන්න ඕනේ. ඔබේ හිතත් එක්ක ඔබ තාර්කිකව කටයුතු කරන්න. හිතලා බැලුවොත් ඔබට තේරෙවි ඔබ දැන් ප්‍රමාද වුණා වැඩි. තවත් ප්‍රමාද නොවි උනන්දු වෙන්න ආයුර්වේද ප්‍රතිකාර වලින් මේවා ගොඩාක් දේ විසඳන්න පුළුවන් ඇත්තටම. අපි මේ විශේෂාංගයේ අවසානයේ වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය ඔබට ලබා දෙනවා. ඒ ඔස්සේ ඔබටත් අවස්ථාව ලැබෙනවා පෞද්ගලිකව එතුමා මුණ ගැහෙන්න. වෛද්‍යමනි දැන් මේ ආර්තභාරණීය පිළිබඳ අපි කතා කරනකොට මේ ආර්තභාරණීයෙන් පස්සේ කාන්තාවකට සිදුවන මේ සංදි වේදනාව පිළිබඳ අර කලින් අපිට ආපු දුරකථන ඇමතුමත් එක්ක සම්බන්ධ වෙන්නත් අපිට අවස්ථාව ලැබෙනවා දැන්. එතකොට මේක ආතරයිටිස් තත්ත්වයක් වෙනවද? නැත්නම් වෙනත් මේ සෞඛ්‍ය ගැටලුකාරී තත්ත්වයකට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න පුළුවන්ද සහ ඒ සංදි වේදනාව ඇතිවන්නේ කුමක් නිසාද කියන එක මොකක්ද? ආර්තවය නවතින කාල සීමාවට පෙර සිටම කාන්තාවගේ ශරීරයේ යම් යම් වෙනස් වීම් වෙන්න පටන් ගන්නවා. ඇගේ උෂ්ණ ගතියක් ඇයට දැනෙනවා. ඇයට නිතරම ඇඟ රත් වෙනවා කියලා. ඒ වගේම ඇයට පොඩි සමහර අයට කේන්ති යන ගතියකුත් වෙනවා. මානසික පොඩි ආතතියක් එනවා. ලිංගික උදාසීනත්වයක් එනවා. ඇගේ මාස සුද්ධියේ යම් යම් වෙනස් වීම් දින කාල වෙනස් වෙනවා. ප්‍රමාණයේ වෙනස් වීම් වෙන්න පුළුවන්. සමහර අයගේ පැහැේ වෙනස් වීම් වගේ දේවල් සිද්ධ වෙනවා. හැමේ වෙනස් වීම් ඒ වගේම අපි කාටත් සිද්ධ වෙන ඉතින් කොණ්ඩ කහක් දෙකක් හිදෙන්න පටන් ගන්න එක ඔය දේවල් ටිකක් හිතට අමාරු තාවක්ම මේ ආර්තව හරණයේදී සිද්ධ මුහුණ දෙන ලකුණු එක හා සමානයි. විශේෂිත වෙනස් වෙච්ච ලකුණු වෙනවා යම් යම් අයගේ ශරීරවල. නමුත් පොදුවේ ගත්තොත් මේ ලකුණු ටික එනවා. දැන් එතනදී මේ ආතරයිටිස් කියන එක මේ සංදිවල විවිධ අමාරු වෙනවා. ඊට පස්සේ කොන්ද රිදෙනවා කියයි, පඩි පෙලක් නගින්න බයින්න බෑ කියයි, ඉඳ ගන්න බෑ කියයි. වෛද්‍යමනි අපි ඔතනටම සම්බන්ධ කරමු. දැන් මේ වේදනාවට අපි වේදනා නාශක පාවිච්චි කරනවානේ. ඒකත් කොයි විදිහටද බලපාන්නේ කියන එකත් එක්කම ඔක සම්බන්ධ කරලා කතා කරමු. වේදනා නාශක කියන්නේ తాවකාලික උත්තරයක්. ඒක ප්‍රතිකාරයක් නෙමෙයි. ඒක ප්‍රතිකාර තමුන්ට තියෙන ඒ අවස්ථාවේ පවතින දෙයට වේදනානාශකයක් පාවිච්චි කරලා සෑහළු තත්යකට ශරීරය පත් කර ගැනීම. නමුත් හදිසියකදී වේදනානාශකයක් පාවිච්චි කිරීමට මම නම් දොස් කියන්නේ නැහැ. නමුත් වේදනානාශකයේ මුළු ජීවිතේම කරගත්තොත් එතන තමත් ප්‍රශ්න රැසකට මුල පුරන්න පුළුවන්. ඒ නිසා මෙවැනි රෝග අවස්ථාවකදී වේදනානාශකයකින් රෝගය යටපත් කර ගැනීම නෙමෙයි කරන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ ආතරයිටිස් වගේ රෝග තත්ත්වයන්ට ආයුර්වේදයේ සාර්ථක ක්‍රමවේද තියෙනවා. නමුත් ආයුර්වේදයට යොමු වෙන්නේ අර මම දැන් කලින් කිව්වා වගේ යොමු වෙන්නේ ගොඩාක් දේ කරලා ඉවරලා. එතකොට මේ රෝගවලට කරන ලද යම් යම් රසායනික ප්‍රතිකාරවල අතුරු උපද්‍රවත් එක්ක තමයි ආයුර්වේද වෛද්‍යරයට කටයුතු කරන්න වෙන්නේ. ඒකට ආයුර්වේද වෛද්‍යරයා රෝගයක් සනීප කරන්න ඕනේ. අතුරු උපද්‍රවත් සනීප කරන්න ඕනේ. මෙන්න මේ ගැටලුව එනවා සමාධි. ඒ නිසා නිතරම ඔබ හදිසියකට ඔබට වැඩ කටයුතු කරගන්න අපහසු තත්ත්වයක් තියෙනවනම් ඒ වගේ අවස්ථාවකදී ඔබ කමන්නේ මේ හදිසියට වේදනානාශකයක් පාවිච්චි කරන්න. නමුත් පුළුවන් තරම් රෝගයක් නම් රෝගයට ප්‍රතිකාරයක් කරන්න. ප්‍රතිකාරයේදී ඔබ තීරණය කරන්න රසායනික ක්‍රමවේදද ස්වභාවික ක්‍රමවේදද සුදුසු කියලා. මොකද ආයුර්වේදයේ ගත්තොත් සමාධි මේවට ආයුර්වේදයේ හොඳ පංචකර්ම ක්‍රමවේද සහ ආයුර්වේද සම්බාහන ක්‍රම තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ආතරයිටිස් රෝගීන්ට ආයුර්වේද සම්බාහන ක්‍රමය ඉතාම සාර්ථකයි. මොකද සම්බාහනය කිව්වම අද මිනිසුන්ගේ හිතට නැවෙන්නේ වැරදි ප්‍රතිරූපයක්.
වැරදි රූපයක් මේ වෙන්නේ මේ සම්භාහණය කියන වචනයත් එක්ක. මොකද වැරදි පුද්ගලයා තුලට සම්භාහණය කියන ක්‍රමවේදය ගිහිල්ලා ඔවුන් කරනා ලද වැරදි ක්‍රියාවලියන් නිසා ආයුර්වේදයේ කියන වෘත්තිය තුල තියෙන වටිනාකමට විශාල හානියක් වෙලා තියෙනවා. නමුත් මෙවැනි ආතරයිටිස් රෝගවලින්, සන්ධි රෝගවලින්, ඒ වගේම සමහර ගර්භාෂ රෝගවලට, ඔය පොලිසිස්ටික් වගේ රෝග, එන්ඩෝමෙට්‍රියෝසිස් වගේ අධික වේදනාකාරී රෝගවලට ආයුර්වේද සම්භාහන ක්‍රම තුලින් අපි ඊටාම සාර්ථක ප්‍රතිඵල අරගෙන තියෙනවා. මේක මේ ගොඩක් රෝගීන් දැනුවත් නැහැ. මෙන්න මෙතන තමයි සිද්ධ වෙන හානිය. දැන් ආතරයිටිස් තත්ත්වයකදී, සන්ධිගත වේදනාවන් තත්ත්වයකදී ඇත්ත වශයෙන්ම මේ ආයුර්වේද ප්‍රතිකාර පිළිපැදලා ආයුර්වේද කසාය, අරිෂ්ඨ, ආසව, ගුලි, කල්ක, ක්වාත ක්‍රම ගණනාවක් තියෙනවා. මේක ආයුර්වේදය කියන්නේ ඊටාම විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයක්. මොකද ගොඩක් අය මේක සරලව සෑහලුවෙන් හිතනවා ආයුර්වේදය කියන්නේ බොහොම සරල දෙයක් හැටියට. මේක ඊටාම විද්‍යාත්මක ක්‍රමවේදයක්. මේ විද්‍යාත්මක ක්‍රමවේදයත් එක්ක ඔබ අවබෝධයක් ඇතුව ඉවසීමෙන් කටයුතු කරොත්, මම ඉවසීමෙන් කියන වචනේ පාවිච්චි කරන්නේ ගොඩක් රෝගීන් එන්නේ අද බෙහෙත් බීලා හෙට සනීප වෙන්න. ඒක කරන්න අමාරුයි සමාධිය. රෝගියෙකුට ඉවසීම නැතිකම නිසා සමහර වෙලාවට තමුන්ට තියෙන රෝගයක් වැඩි කර ගන්න පුළුවන්. මොකද මෙතන මේ වෛද්‍යවරයාගෙන් ටිකක් බෙහෙත් කරනවා. මේක දවසින් දෙකකින් සනීපුුන් නැතුනම තව වෛද්‍යවරයෙක් ගාවට දුන්නා. එහෙම රෝගීන් අපිට මුණ ගැහෙනවා. මම ඒ වගේ වෙලාවට ඔවුන්ගේ මේ පිළිබඳ අවබෝධය ඇති කරන්න මම රට කරන්න පුළුවන් උපරිමයෙන් මම කියලා දෙනවා. හොඳින් තේරුම් ගන්න, රෝගයක් හැදුණු පමණින්, රෝගයක් හැදුණු වේගයෙන් රෝගයක් සනීප කරන්න අමාරුයි. රෝගයක් සනීප කරනකොට රෝගියා වෛද්‍යවරයාගේ දක්ෂතාවය, ඖෂධවල වටිනාකම, ඖෂධවල තියනාගේ මේ සෑම දේම වගේම රෝගියාට රෝගියාගේ කැපවීම වටිනවා. මේක හරියට අර චතුස්පාදය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ රෝගියා, වෛද්‍යවරයා සහ ඖෂධ උපස්ථායක සියලු දෙයකට එකතු වෙලා මේ ටික එකතු වුණාම තමයි හරි දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ කවුරුත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි රෝගයක් හැදුණු පමණින් සනීප කරන්න බෑ. ඔබට ඔබේ ඉවසීම සහ කැපවීම අවශ්‍යයි. ඒ ඉවසීම සහ කැපවීම තිබුණොත් මේ ගර්භාෂ රෝග පමණක් නෙමෙයි, ගොඩක් දේ අපිට ආයුර්වේදයෙන් කරන්න පුළුවන්. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඔබ යොමු වීමේදී ඒ කැපවීම, මේ දීප උපදේශ හොඳින් සිහියේ තබා ගන්න. ඔබ මැදිවියේ කාන්තාවක් නම් ඔබට මැදිවියේදී මේ ඇතිවන සියලුම ප්‍රශ්න වලට අපිට කාල වේලාව මදි හරියට උත්තර දෙන්න. ඒ කාල වේලාව තුළ මේ කියපු දේ හොඳින් ඔබේ බුද්ධියත් එක්ක කළමනාකරණය කරලා අපි තව දවසක වෛද්‍යතුමනි මේ පිළිබඳ මේ වැඩිදුර තවත් සාකච්ඡා කරමු. අද දවසේදී ඔබට අවස්ථාව ලැබෙනවා වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් සමග පෞද්ගලිකව මුණ ගැහෙන්න. දුරකථන අංකයන් මතක් කරන්න. ඒ ඔස්සේ ඔබට අවස්ථාව ලැබෙනවා දිනයක් වේලාවක් වෙන් කරගෙන වෛද්‍යතුමන් මුණ ගැහෙන්න. 0112 76 94 86 0112 76 94 86 0114 25 70 23 0114 25 70 කියන දුරකථන අංකයන් දෙක සහ ශනික දුරකථන ඇමතුම් අංකය මතක් කරන්න. ඒ ඔස්සේ ඔබට වැඩිදුර විසඳන ගැනීමේ අවස්ථාව ලැබෙනවා. 077 888 69 87 077 888 69 කියන දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යතුමා සමග ඔබට පෞද්ගලිකව මුණ ගැහිීමේ අවස්ථාව ලැබෙනවා. අදත් කාන්තා ප්‍රජනන ගැටලු සම්බන්ධයෙන් නිවැරදිව සහ අපිට මම හිතන්නේ බොහෝ සෙයින් වැදගත් දේවල් ඔබට හැමදාමත් ගෙනෙන සුපුරුදු අපිට ලෙන්ගතු වෛද්‍යතුමන් ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිමිරගස්සය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපතිතුමන් නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය අධිපතිතුමන් වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග සම්බන්ධ වුණාට. ආයිබෝන් වෛද්‍යතුමනි. ආයිබෝන් සුවදායක කාලයක් ඔබ හැමටත්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.